ආයුබෝවන් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන තුළින් අද අපි ඉදිරිපත් කරන්නේ 6 ශ්‍රේණිය චිත්‍රකලාව හදාරන දරුවන්ට වැදගත් වන පාඩමක් පිළිබඳවයි. අපි බලමු මොකක්ද ඒ පාඩම කියලා. අද අපි කතා කරමු සුවඳ මලයි සමනලයයි කියන පාඩම පිළිබඳව. හොඳයි. ඔයාලා සියලු දෙනාම දැකලා ඇති අපේ පරිසරයේ විවිධ වර්ගයේ සමනලුන් ඒ වගේම විවිධ පාට තියෙන සමනලු විවිධ හැඩ තියෙන සමනලු ඉන්නවා. එතකොට මේ සමනලයන්ගේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලෝ පියාඹන්නේ කොහොමද? මලක වහලා ඉන්නේ කොහොමද? මෙන්න මේ ලක්ෂණයන් අපි ඉගෙනගෙන තියෙනවා, හදාරලා තියෙනවා. ඉතින් මෙන්න මේ රූප රාමුවෙන් පෙන්වන්නේ ඔයාලට ඒ වගේ සමනලුන් කීප දෙනෙක්. ඒ වගේම තමයි දරුවනේ අපේ පරිසරයේ තියෙනවා විවිධ මල් වර්ග. මේ පේන්නේ අපේ පරිසරයේ තියෙන මල් වර්ග කිහිපයක්. ඔයාලට පේන ඇති මේ මල් වර්ගවල විවිධ හැඩ තියෙනවා. පෙති 5ක් තියෙනවා, පෙති 6ක් තියෙනවා, ඊට වඩා පෙති ගොඩක් තියෙනවා. ඒ වගේම විවිධ පාට. නිල් පාට, කහ පාට, රතු පාට මෙන්න මේ වගේ විවිධ පාට වලින් යුක්ත මල් වර්ග බොහොමයක් තියෙනවා. අපි අද කතා කරපු මෙන්න මේ මලයි සමනලයයි කියන ඔබ්ජෙක්ට් දෙක එකතු කරලා අද කොලාජ් චිත්‍රයක් තමයි අපි නිර්මාණය කරන්න යන්නේ. එතකොට කොලාජ් චිත්‍රයක් කියන්නේ දරුවනේ වර්ණවත් කඩදාසි කැබලි විවිධ හැඩ අණුව ඉරා අලවා කරනු ලබන චිත්‍රයක්. ඔයාලට පසුබිමේ පේන ඇති අලංකාරවත් සමනලයේ විවිධ වර්ණ කඩදාසි තුලින් නිර්මාණය කරලා තියෙනවා. මේ සමනලය නිර්මාණය කරන්න ඔයාලට පේන නැති විවිධ පාට කඩදාසි භාවිතා කරලා තියෙනවා. ඒ වගේම විවිධ හැඩ. දැන් සමනලයගේ තටුවේ හැඩයට අරගෙන ඒ තටුව මතු කරලා තියෙනවා. එතකොට සමනලයගේ හැඩ අනුව තමයි මේ කොළ කැබලි ඉරලා තියෙන්නේ. ඊළඟට මේ කඩදාසි වල තියෙන වර්ණ තුලින් සමනලය උඩට මතු කරලා අපිට පෙන්නලා තියෙනවා. අපි බලමු තවත් ඒ වගේ චිත්‍ර කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේ චිත්‍රයක්. මලක වහලා ඉන්න සමනලයක. එතකොට මේ සමනලයගේ තටු තියෙන හැටි ආදී බලන්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ විවිධ පසුබිමක් තුළ අපි දැක්ක කලින් චිත්‍රයට වඩා වෙනස් මේ චිත්‍ර තියෙන පසුබිම. දැන් අපි බලමු මේ වගේ කොලාජ් චිත්‍රයක් කරන්නේ කොහොමද කියලා. හොඳයි දරුවනේ අපි බලමු එහෙනම් කොහොමද දැන් අපි කොලාජ් චිත්‍රය කරන්න කියලා. මම ඒ සඳහා මුලින්ම අපේ මාතෘකාවට අනුව සුවඳ මලයි සමනලයයි කියන මෙන්න මේ තේමාවට අනුව මේ නිර්මාණයට දල සටහනක් ඇඳගන්නවා. ඔයාලා බලන්න. මෙතන අපි කරන්නේ කොලාජ් චිත්‍රයක් නිසා මම ඒක ටිකක් ලොකුවට ඇඳගන්නවා. ඔයාලත් ඔයාලගේ කොලේ පිරෙන්න ලොකුවට ඇඳගන්න. මෙතනදී ඔයාලට මේ මම අඳින මලම අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔයාලට කලින් ස්ලයිඩ් එකේදී පෙන්නුවනේ මල් වර්ග කිහිපයක්ම. ඉතින් ඔයාලා ආස කරන ඔයාලගේ පරිසරයේ දැකලා තියෙන ලස්සන මලක් මේ සඳහා තෝරගන්න පුළුවන්. මම මෙතනදී තරමක් විශාලව මල ඇඳ ගන්නවා. මොකද අපි මේ මල නිර්මාණය කරන්නේ කොළ කැබලි වලින් වර්ණවත් කොළ කැබලි ඉරලා. ඉතින් ඒ සඳහා අපිට විශාල ඉඩක් තියෙනවා නම් ඒක පහසු වෙන නිසා. අපිට මෙන්න මෙහෙම පුංචි දල සටහනක් ඇඳ ගන්න පුළුවන්. බලන්න දරුවනේ. මම දැන් ඊළඟට සමනලය අඳිනවා. අපේ ගෙවත්තේ ඉන්න ලස්සන සතෙක් නෙමේ සමනලයා. ඔයාලත් දැකලා තියෙනවා. අපි පුංචි කාලේ ඉඳන්ම ආස කරන සතෙක්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙන විවිධ හැඩයෙන් යුත් සමනලය. ඔයාලට අවශ්‍ය විදිහට මෙහෙම
ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ මගේ දළ සටහන මම අවසන් කරන්නේ. මෙන්න මෙතන හිඩසක් තියෙන නිසා තවත් කොලයක් දානවා. එතකොට මම මෙන්න මෙහෙම ඇඳගත්තු මේ සටහන වර්ණ වලින් නෙමෙයි අද අපි කොලාජ් වලින් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ සඳහා මම මෙන්න මේ වගේ වර්ණවත් පත්තර පිටු කිහිපයක් තෝරගත්තා. මේ තියෙන්නේ මම තෝරගත්තු පත්තර පිටු ටික. දැන් ඔයාලා දැක්කා මම මෙතනදී ඇඳලා තියෙන කොටස් ටික. මලයි, සමනලයයි, ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඊළඟට මේ අවශ්‍ය කොළ ටික තියෙනවා. දැන් මෙතනදී මම කොටස් කරගන්නවා පුතේ මගේ ළඟ තියෙන මේ පත්තර කැබලි ටික. මෙන්න මේ කොළ පාට මම ගන්න හිතනවා මගේ පසුබිම නිර්මාණය කිරීම සඳහා. මම ඒ සඳහා උචිත කොළ ටික මෙන්න මෙහෙම වෙනම තියාගන්නවා. ඊළඟට මම ගත්තු මේ මලට උචිත කියලා හිතන මම බලාපොරොත්තු වෙනවා මල කහ පාටින් අලවන්න. මෙන්න මේ මල කහ පාටින් අලවන්න. ඒ නිසා මම ගන්න කහ පාට කොටස් ටික මම මෙන්න මෙහෙම ළඟට ගන්නවා. එතකොට මොකද මට පහසු වෙනවා මේක නිර්මාණය කිරීමේදී වර්ණවල ප්‍රභේද එක ළඟ යොදා ගැනීමට හැකි වෙනවා. මෙතනදී මම සමනලය නිල් පාටින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මම තෝරගෙන තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය නිල් පාට කොළ ටික. හොඳයි. අපි දැන් මුලින්ම මේ කොලාජ් චිත්‍රයේ පසුබිම නිර්මාණය කරගමු. ඔන්න ඔයාලා හොඳින් බලා ගන්න අපි කොහොමද කරන්න කියලා. දැන් අපි දන්නවා කොලාජ් චිත්‍රයක් කියන්නේ වර්ණවත් කොළ කැබලි විවිධ හැඩවලට ඉරා ඇලවීමෙන් කරන ලබන චිත්‍රයක් කියලා. දැන් එතකොට මම මේ තෝරගත්තු කොළ විවිධ හැඩවලට ඉරලා තමයි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා බලන්න මම මුලින්ම මගේ චිත්‍රයේ පසුබිම තමයි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම මෙන්න මේ ආකාරයට කොළ කිහිපයක් ඉරලා අරගෙන අලව ගන්නවා. මෙතනදී මම මේ ගම් භාවිතා කරන්න ලේසි වෙන්න. මොකද අපි අතේ ගම් ගාගත්තොත් අත අපිරිසිදු වෙන නිසා මෙන්න මේ විදිහට පින්සලක් පාවිච්චි කරා. දැන් මම මෙන්න මේ විදිහට වර්ණවත් කොළ කැබලි මෙතනදී තමන්ගේ නිර්මාණයට අවශ්‍ය විදිහට අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අලවනවා. දැන් මම කොළ පාට කොටස් ටික එක ළඟ අරගෙන තියෙන නිසා මට ටිකක් පහසුයි මගේ පසුබිමට විවිධ කොටස් එකතු කරගන්න. මෙන්න මේ ආකාරයට අපි අතින් ඉරලා තමයි මේ චිත්‍රයට කොළ කැබලි යොදාගන්නේ. අපි හිඩස් වැහෙන්න සම්පූර්ණයෙන්ම වැහෙන්න කොළ කැබලි එකකට ගියත් ගැටලුවක් නැහැ. මේ විදිහට අලව ගන්නවා. ඔයාලට පේනවා ඇති අපිට තවත් පහසුයි මෙන්න මේ විදිහට මේ කොළ කැබලි ටිකක් ලොකුවට තීරු වශයෙන් විවිධ හැඩවලට ඉරා ගැනීම තුල. දැන් මෙතනදී මම කලින් ඇඳගෙන තිබුණු කොළය වැහුණා. ඒකට ගැටලුවක් නැහැ. අපිට චුට්ටක් උඩින් ඒක මාක් කරගන්න පුළුවන් පැන්සලක් භාවිතා කරලා. අපි ඔන්න ඔය ආකාරයට පසුබිමේ කොළ ටික අලව ගමු. දැන් මේ සඳහා ඔයාලට කැමති පාටක් භාවිතා කරන්න පුළුවන්.
මෙතනදී මම භාවිතා කරන්නේ මගේ කැමැත්තට අනුව මම දැන් තෝරගෙන තියෙන වර්ණ අනුව තමයි මම පාවිච්චි කරන්නේ. දැන් ඔයාලත් ඔයාලගේ හිතින් මේ වෙනකොට වර්ණ තෝරගෙන ඇති. ඒ අනුව වර්ණ භාවිතා කරන්න. තෝරගන්නේ වර්ණ කිරීමේ කඩදාසි කැබලිත් වෙන් කරගෙන තියෙනවා කියලා. මම ගන්නවා සමනලය නිර්මාණය කිරීමට තෝරාගත්තු වර්ණ ප්‍රභේද ටික. මම ගන්නවා මෙන්න මේ නිල් පාට. මෙතනදී මට මේ සමනලයගේ තියෙන තට්ටේ හැඩය නිල් පාටින් ඉරා ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් කොළ කැබලි විදිහට ඉරලා සියුම් ඉරලවන්නත් පුළුවන්.
ඔයාලට මේ දේ කිව්වේ නැහැ. මෙන්න මේ සුදු පාට කොටස මතුවෙන්නේ නැතුව ඉරා ගන්නවා නම් හොඳයි. ඉතා සියුම්ම කළ යුතු වැඩක්. මෙන්න මේ විදිහට ඉරා ගන්නවා නම් ඔයාලට පේන්නේ නැති මෙන්න මේ අපි ඉරනකොට මේ වගේ සුදු පාට කොටසක් පේන්නේ නැති වෙන්න ගන්නව නම් තමයි වඩාත් සාර්ථක වෙන්නේ මේ කොලාජ් නිර්මාණයේ සුදු පාට තීරුව තුළින් අපේ නිර්මාණයේ නිමාවක් නොමැති බවක් පේනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා ඉතා සියුම් අපි මෙන්න මේ විදිහට ඉරා ගමු. සුදු පාට කොටසක් පේන්නේ නැති වෙන්න. දැන් ඔයාලා මමත් එක්කම මේ වැඩේ කරනවා නම් මේ වෙනකොට සමනලයගෙත් පුංචි කොටසක් අලවලා ඇති. ඉතින් අපි පාට සමනලෙක් විදිහටනේ ගන්නෙ. අපි ආව තවත් හැඩ කරමු. මේ විදිහට වර්ණ කොළ අලවලා මම දැන් සමනලයේ විවිධ වර්ණ තියෙනවා කියලා අපි කතා කරානේ. සමනලයේ තට්ටේ මැදට දානවා රතු වර්ණයේ කොටසක්. මෙන්න මේ රතු වර්ණයෙන් තට්ටේ මැද කොටස අපිට ඔන්න ඔය ආකාරයට හදාගන්න පුළුවන්. මම මේක කොටස් කිහිපයකට ඉරලා අලවනවා. එතකොටත් පුංචි වෙනසක් සිද්ධ වෙන නිසා මෙන්න මේ විදිහට මට අවශ්‍ය හැඩය මම ඉරා ගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති එක හැඩවලට තමයි මම මේ කොළ කැබලි ඉරා ගන්නේ. බලන්න අපි තනි වර්ණයෙන් ඒ කියන්නේ වාර්නිෂ් කොළ A4 කොළ වලින් කරනවට වඩා මේ වගේ පත්තර පිටු ගන්න එකෙන් විවිධ වර්ණවල එකතුවක් තුළින් අපිට අලංකාරයක් ගෙන දෙනවා අපේ නිර්මාණයට. මම දැන් සමනලයගේ එක තටුවක් අලවලා අවසන් කරා. මේ විදිහට. ඉතින් අපි කතා කරානේ නේද විවිධ වර්ණයෙන් යුතු සමනලෝ හැඩයෙන් යුතු සමනලෝ කියලා ඉන්නේ. අපිට පුළුවන් මෙයාව තව ටිකක් ලස්සන කරන්න. සමනලය කිව්වහම අපේ හිතේම වෙන්නේ ලස්සන සතෙක්නේ නේද? අපි ඉතින් තවත් එයාව හැඩ කරගමු. අපි හැමෝම ආසයිනේ ලස්සන සමනලයින්ට නේද? මම මෙන්න මෙතෙන්දී මේ කළු වර්ණයත් ගන්නවා. දැන් බලන්නකෝ මේ කහ ඊළඟට නිල් මේ වර්ණ එකිනෙකට විසංගත තත්වයකුත් තියෙනවා. විසංගත බව. ඒ තුලිනුත් වර්ණ තුලින් සතාව අපිට කැපිලා පේනවා. මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ලස්සන සමනලෙක් හදලා අවසන් කරමුකෝ. ඔයාලත් දැන් ලස්සනට සමනලය අලවනවා ඇති. ගෙවත්තට එන මේ වගේ සමනලු නිසා අපේ ගෙවත්ත තාම අලංකාර වෙනවා. මල්වල සුවඳ පාට හොයාගෙන පරිසරයේ ඉන්න මේ වගේ සත්තු
තව තවත් අපේ පරිසරය හැඩ කරන්න අපිත් එක්ක කල්ගත කරනවා. මේ ආකාරයට මම ඊළඟ තට්ටත් නිර්මාණය කරගන්නවා. ඔයාලා බලා ගන්න. දැන් මේ තටු නිර්මාණය කරන්න කොළ ඉරනකොට අපි ඒ හැඩයට පොඩ්ඩක් ඉරා ගන්නවා නම් අපිට එතන පහසු වෙනවා. එතකොට නිර්මාණය වෙන වශයෙන් පේනවා. ඔන්න ඔය විදිහට අපි සුදු වර්ණය පේන්නේ නැති වෙන්නම කොළ ඉරා ගමු. අපිට නිර්මාණයේ පිරිසිදු බවත් ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ගම් භාවිතා කිරීමේදී සැලකිල්ලෙන් භාවිතා කරන්න. චිත්‍රය හැමතැනම ගම් ගා ගන්න නැතුව තමන් පාවිච්චි කරන කොටසට පමණක් ගම් ගා ගන්නත් කටයුතු කරන්න. මෙන්න මේ විදිහට තට්ට නිර්මාණය කරගන්න. ඔයාලත් මේ විදිහට සියුම් කැබලි තුලින් හෝ විශාල පත්තර තීරු වලින් කිසියම් රටාවක් මතුවෙන විදිහටවත් චිත්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. බලන්නකෝ මේ පසුතලයේ දැක්වෙන චිත්‍රය දිහා පොඩ්ඩකට. එතන නිර්මාණය කරලා තියෙන්නේ සමනලයගේ හැඩ අණුව කොළ ඉරලා. ඔයාලට මේ විදිහ භාවිතා කරන්න පුළුවන්. සමනලයගේ හැඩ අණුව, තටුවල හැඩ අණුව කොළ ඉරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහෙන් තමයි අපි සමනලයගේ තටු ප්‍රතිශත නිර්මාණය කරේ.
සියුම් කොටස් නිසා බොහොම පරිස්සමින් ඉරා ගමු අපි. මෙන්න මේ විදිහට මම කොටසක් එකතු කරගන්නවා. තවත් අපි සමනලය ඉතාම ලස්සනට නිර්මාණය කරගෙන අවසන් කරගමු. දැන් සමනලයගේ ඉදිරිපස මෙන්න මේ දළ දෙක නිර්මාණය කරගන්නවා. මේක ඉතා සියුම්ව ඔයාලා ඉරා ගන්න. මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මෙතනදී මට දළ දෙක පැහැදිලිව පේන්නේ වගේ දෙන නිසා මම එතෙන්ට ටිකක් ලාකොළ පාටක් එකතු කරගෙන දළ ටික එකතු කරගන්නවා. ඔයාලත් වර්ණ අතර වෙනසක් ආවොත් ඒ විදිහට වර්ණ ගලපන්න කටයුතු කරන්න. මෙන්න මේ විදිහට මම එකතු කරගන්නවා. දැන් අපි බලමු අපේ නිර්මාණයේ ලස්සනම කොටස. අපි කැමති මල් වලට මලත් නිර්මාණය කරගන්න. මෙතනදී මම භාවිතා කරන්නේ කහ පාට. මල් පෙත්තේ හැලීමක් වෙන්න මම මෙන්න මේ විදිහට ඉරාගෙන අලව ගන්නවා. මල් පෙත්තේ හැඩයමක් වෙන්න ඉරාගත්තු කොළ මම මෙන්න මේ විදිහට අලවනවා. මම එතෙන්දි ගත්තේ කහ පාට ටිකක් දීප්තිමත් වර්ණයක්. එතකොට අපිට මලයි සමනලයයි පැහැදිලිව පේනවා. ඔයාලට පේනවා ඇති.
විදිහට තමයි අපි අලව ගන්න. අපිට පුංචි හෝ සුදු පාට හිඩසක් තියන්නේ නැති වෙන්න අපි මේ විදිහට අවශ්‍ය තැන් වලට වර්ණ යොදා අලව ගමු. මෙතනදී ලාවර්ණයක් වෙන තැනට තද වර්ණයක් හෝ වෙනස් වර්ණයක් යෙදීමෙන් අපිට අවශ්‍ය කරන කොටස හොඳින් මතුවලා පේනවා. මල් පෙති ටික මේ විදිහට මම කහ පාටින් අලව ගන්නවා. මේකටත් ඔයාලට කැමති වර්ණයක් යොදා ගන්න පුළුවන්. මෙතනදී කෙනෙකුට පෙත්තේ හැඩයට මිරන්න පුළුවන්. තවත් කෙනෙකුට තා කුඩා පත්තර පිටු කැබලි ඉරලා පෙත්තම හැඩය මතු කරන්න පුළුවන්. තවත් කෙනෙකුට දිගට ඉරලා මතු කරන්න පුළුවන් මේ පසුබිම වගේ. මේ විදිහට විවිධ ක්‍රම වලට අපිට මල් පෙත්තේ හැඩය මතු කරගන්න පුළුවන්. තවත් කහ පාට ටිකක් යොදා ගන්නවා. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැන් වලට වර්ණ අතර ගැළපීමක් ගන්නත් පුළුවන්. අවශ්‍ය තැන තද වර්ණ එකතු කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් ලා වර්ණ එකතු කරන්නත් පුළුවන්. අඳුර සහ ආලෝකය අනුව වර්ණ එකතු කරගන්නත් පුළුවන් අපිට. මේ විදිහට අපි අනිත් මල් පෙති ටිකත් අලව ගමු. ඔන්න ඔය විදිහට මල් පෙත්තේ හැඩය මතුවෙන්න අවශ්‍ය තැන් වලට අවශ්‍ය හැඩයෙන් කොටස් එකතු කරගමු. දැන් මේ මල් පෙති දෙක අතර මේ විදිහට අපි කොලාලවල මතු කරගමු. ඊළඟට
මලේ මැද කොටස. මෙන්න මේ විදිහට මම ගැලපෙන වර්ණ අරගෙන නිර්මාණය කරගන්නවා. ඔයාලත් මේ සඳහා ඔයාලට තියෙන වර්ණයක් භාවිතා කරන්න. ඉතින් අපි සියුම් කොටස් වලින් පවා මල මේ නිර්මාණය හැඩ කරගත්තොත් තමයි මේකේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ. මෙතනදී මම වර්ණවල තද වර්ණයේ ඉඳන් ලා වර්ණයට පොඩ්ඩක් පෙන්නුවා. අපි පැතිවලත් එහෙම කරමු. එතනදී මම කරන්නේ අඳුරු විය යුතු තැන පොඩ්ඩක් අඳුරු හිටින්න පොඩි කොළ කෑල්ලක් එකතු කරන එක තමයි කරන්නේ. එතකොට පෙත්තේ තියෙන වටකුරු බව ලක්ෂණ ඒ වගේ ලක්ෂණ අපිට හොඳට පැහැදිලිව පේනවා. නේද? සියුම් මංග පෙන්වන්න එක වැදගත් කියලා මං කිව්වා. ඒක අපේ නිර්මාණයේ වටිනාකමටත් වැදගත් වෙනවා. ඒ නිසා අපි මලේ රේණු කොටස් ඒවත් පෙන්නමු. අපිට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මම එතනදී කොළ කඩාගන්නේ මෙන්න මේ විදිහට. පැන්සල උපයෝගී කරගෙන. මොකද මේ සියුම් කොටසක්නේ. ඔයාලා පොඩි කාලෙත් මේ විදිහට නිර්මාණ ඉදිරිපත් කරලා ඇති. මෙන්න මේ විදිහට අපිට මලේ මැද කොටස අලංකාර කරගන්න පුළුවන්. ඉතා ඉවසීමෙන් කර යුතු කාර්යයක්. තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරගෙන වර්ණ පිළිබඳ තීරණය කරගත්තාම මේ නිර්මාණය කරන්න පහසුයි. අපිට මොන වර්ණද ගන්න කියලා අපි කලින් සැලසුම් කරගන්න ඕන. මේ පෙන්වන්නේ මම චිත්‍රයේ කොළ කැබලි රා ගන්න භාවිත කරන තවත් එක් ක්‍රමවේදයක්.
ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ තවත් තවත් ක්‍රම මේ නිර්මාණය සඳහා එකතු කරගන්න. අවශ්‍ය තැන් මම අතින් තිරල එකතු කරනවා. ඔන්න මේ විදිහට. ඊළඟට අපි මේ කොලයකුත් නිර්මාණය කරගමු. මම එතනදී කොලේ හැඩය එන්න ටිකක් ගත්තා. මේ විදිහට. ඔයාලත් මෙන්න මෙහෙම කොලේ හැඩය ඉරලා මත් කරගන්න. ඔන්න විදිහට කොලයකට අපි නිර්මාණය කරගත්තා. තවත් අපිට මේ පුංචි සියුම් කොටස් එකතු කරගෙන හැඩ කරගන්න පුළුවන්. බොහෝ වෙලාවක් ගත වෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන නිර්මාණයක්. මෙන්න මේ වගේ අපි සමනලයගේ කකුල නිර්මාණයට අලංකාරයක් ගෙන දෙන සියුම් කොටස් ටික එකතු කරගමු. මෙන්න මේ විදිහට පුතේ. එතකොට අපි නිර්මාණයේ තියෙන සියුම් කොටස් පවා මතු කරගත්තාම අපේ නිර්මාණයට අලංකාරයක් ගෙන දෙනවා. දැන් ඔයාලා දැක්කා අපි සමනලයක්, මල, ඒ වගේම කොලයක් සහ පසුබිම මේ විදිහට නිර්මාණය කරගත්තා. ඔයාලගේ නිර්මාණයේ සියුම් කොටස් මේ විදිහට නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි විවිධ වර්ණ පත්තර කොටස් අරගෙන වර්ණ කඩදාසි කැබලි අරගෙන නිර්මාණය අලංකාර කරගන්න. ඔයාලා මේ අතර වර්ණවල තියෙන ප්‍රභේද ගැන හොඳ වටහා ගැනීමකින් ගන්න කියලා කියනවා. එතකොට මේ වැඩසටහනේදී අපිට තියෙන කාල වේලාව අනුව මේ නිර්මාණ ඉදිරිපත් කරන නිසා මම ඔයාලට මෙවැනි නිර්මාණික අවසන් කරපු නිර්මාණයක් මේ වෙලාවේදී පෙන්වන්න. මේ තියෙන්නේ අපි කතා කරන සුවදමලයි සමනලයයි කියන නිර්මාණය කොලාජ් කරාම අවසන් වෙන ආකාරය. මෙන්න මේ විදිහට තමයි නිර්මාණය
අවසන් කරලා තියෙන්නේ. දැන් බලන්නකෝ ඔයාලා මේ නිර්මාණය තුළ පත්තර කැබලි අරගෙන විවිධ කොටස් ඉරලා විවිධ හැඩවලට ඉරලා ඒ වගේම විවිධ පැතිවලට නිර්මාණය කිරීම තුළින් තමයි ඇලවීම තුළින් තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ විවිධ මාතෘකා යටතේ කොලාජ් චිත්‍ර නිර්මාණය කරන්න. එතකොට චිත්‍රයක් වර්ණ කිරීමේ තවත් එක් ක්‍රමයක් තමයි ඔයාලා ඉගෙන ගත්තේ මේ කොලාජ් නිර්මාණ ක්‍රමය. පැස්ටල්, දියසායම්, පෝස්ටර් කලර්, ෆැබ්‍රික් පේන්ට් මේවට අමතරව අපිට වර්ණ කොළ කැබලි යොදා ගන්න පුළුවන් කියන එක ඔයාලා අද ඉගෙන ගත්තා. ඉතින් අද අපි මේ 6 ශ්‍රේණියේ කොලාජ් සිතුවම් පාඩම මෙතනින් අවසන් කරනවා. මේ තියෙන්නේ අපි අවසන් කරපු නිර්මාණය. ඉතින් ඔයාලත් මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි නිර්මාණ විවිධ මාතෘකා ඔස්සේ කරන්න පුළුවන්. ඔයාලා ඒ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. අදට මේ වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. සියලු දෙනාටම ආයුබෝවන්.